අර ළමයි අපි පේසුරු පොතේ විද්‍යුත් ශේෂ්ත්‍ර පාඩමේ ගවුස් නියමයට අදාළ පේසුරු බහුවර්ණ ටික සාකච්ඡා කරන්න යන්නේ. පළවෙනි ප්‍රශ්නේ ගවුස් ප්‍රමේය කියන කොටසේ කියන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර වල දෙවෙනි යුනිට් එකේ බහුවර්ණ ටික. පළවෙනි ප්‍රශ්නේ අපිට නම් කියනවා පැත්තක දිග සිම්පල් A වන ඝනකයක් විවෘත අවකාශයේහි නිදහස්ව අවලම්බනය කරලා තියෙනවා. එයට ආරෝපණයක් ලබා දෙනුයේ එම ආරෝපණය එහි පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය මත ඒකාකාරව ව්‍යාප්ත වන ලෙසද. හරිද? ඒකාකාරව ව්‍යාප්ත වෙන විදිහට ආරෝපණයක් දෙනවයි කියලා කියනවා. පැත්තක දිග A වෙච්ච ඝනකයක්. මේකට දීලා තියෙන ආරෝපණය Q. ඒතර මේ ඝනකයට අපි දීලා තියෙනවා Q ආරෝපණයක්. එහෙනම් මට අරගන්න පුළුවන් පෘෂ්ඨීය ආරෝපණ ඝනත්වයේ සිග්මා සමානයි මුළු ආරෝපණය Q බෙදන්න තියෙන්නේ පෘෂ්ඨ වර්ගඵලයෙන්. මේ ඝනකයේ එක පෘෂ්ඨයක වර්ගඵලයේ A වර්ගය ඒ වගේ පැති 6ක් තියෙනවා. එහෙනම් සිග්මා එන්නේ Q බෙදීම 6යි A වර්ගය කියන. අපෙන් අහනවා ඝනකයේ මුහුණතක කේන්ද්‍රයට ඝනකයේ මුහුණතක කේන්ද්‍රයට යන්තමෙන් පිටත පිහිටි ලක්ෂයක විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ විශාලත්වය. අපි දන්නවා අර නිශ්චිත හැඩයක් නැති ඝන වස්තුවක ඒකාකාර ආරෝපණ ව්‍යාප්තියක් තියෙනවා නම් සිග්මා කියලා. එයාගේ යන්තම් පිටත ලක්ෂයක විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ අපිට අරගන්න පුළුවන් තහඩුවකින් ඇති කරපු තීව්‍රතාවය වගේම. තහඩුවකින් ඇති කරපු තීව්‍රතාවය වගේම. හරිද? තහඩුවකින් ඇති කරපු තීව්‍රතාවය වෙන්නේ සිග්මා බෙදීම එප්සයිලන් කියලානේ. එහෙනම් මෙතනත් අපිට අරගන්න පුළුවන් විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය E සමානයි සිග්මා බෙදීම එප්සයිලන් කියලා. සිග්මා බෙදීම එප්සයිලන් කියලා. සිග්මාට දාන්න වෙන්නේ Q බෙදීම 6A වර්ගය. ඕක බෙදීම එප්සයිලන්. එහෙනම් විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය වෙනවා Q බෙදීම 6යි එප්සයිලන් A වර්ගය. උත්තරේ ගන්න වෙන්නේ පළවෙනි ප්‍රශ්නෙට පස්වෙනි උත්තරේනේ. පස්වෙනි උත්තරේ. ඊට පස්සේ අපි දෙවෙනි ප්‍රශ්නෙට ගියොත්. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 5. ඊට පස්සේ බලන්න දෙවෙනි MCQ එක. අපිට කියනවා A හා B යනු අපරිමිත ඒකාකාර ලෙස ආරෝපිත සමතල තහඩුවක ප්‍රතිවිරුද්ධ පැතිවල පිහිටි ලක්ෂ දෙකක්ලු. හරිද? සමතල තහඩුවක් තියෙනවා. ඒ තහඩුවේ ප්‍රතිවිරුද්ධ පැතිවල තියෙන ලක්ෂ දෙකක්. තහඩුවේ සිට Aට ඇති කෙටිම දුර තහඩුවේ සිට Bට ඇති කෙටිම දුර මෙන් දෙගුණයක්ලු. ඒ කියන්නේ B ඉන්නේ මෙන්න මේ වගේ තැනක ළඟ තැනක A ඉන්නේ ඊට වඩා තරමක් ඈත දෙගුණයක් ඈත තැනක. හරිද? අපෙන් අහනවා A හා B වල විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව. මේ බලන්නකෝ. තහඩුවකින් ඇති කරන්නේ ඒකාකාර විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයක්නේ. අපි හිතමු මේක ධන තහඩුවක් කියලා. එහෙනම් මේකේ තියෙන ධන ආරෝපණ මගින් මෙන්න මේකේ දකුණු පැත්තට බල රේඛා ඇති කරනවා. වම් පැත්තේ තියෙන ධන ආරෝපණ මගිනුත් වම් පැත්තට බල රේඛා ඇති කරනවා මේ විදිහට. හරිද? බල රේඛා ඇති කරනවා. තහඩුවක් කියන්නේ සන්නායකයක්. එහෙනම් අපිට ওই විදිහට අරගන්න වෙන්නේ. එතකොට අපි දන්නවා තහඩුවක ඉඳන් තියෙන විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය E අරගන්න වෙන්නේ
ආරෝපණ ඝනත්වය බෙදීම පාරවේදීතාවය කියලා එප්සලන් නෝට් කියලා. එතකොට මේ B ගේ B ගේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ තියෙන දකුණට සිග්මා බෙදීම එප්සලන් නෝට් විදිහට. A ගේ අරගත්තොත් A ගේ තියෙන්නේ සිග්මා බෙදීම එප්සලන් නෝට්ම තමයි. හැබැයි තියෙන්නේ වම් දිශාවට. ඒතර මේගොල්ලන්ගේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව අරගත්තාම මොකද වෙන්නේ? මේගොල්ලන්ගේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව විශාලත්වයේ සමානයි ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙන නිසා. හැබැයි දිශා ප්‍රතිවිරුද්ධයි. එහෙනම් ගන්න වෙන්නේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ එක විදිහට විශාලත්වයේ සමානයි EA සමානයි EB. හැබැයි දිශාව ප්‍රතිවිරුද්ධයි. එක්කෙනෙක් වමට නම් අනිත් එක්කෙනා දකුණට. ඒතර මේක ගන්න වෙන්නේ පළවෙනි උත්තරේ. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නෙට ගියොත් තුනේ කියන්නේ Q ආරෝපණයක් අරේ ඒ වූ ගෝලයක පරිමාව පුරා ඒකාකාර ව්‍යාප්තව තියෙනවලු. ගෝලයේ කේන්ද්‍රයේ සිට R දුරකින් R විශාලයිලු සිම්පල් අරයට වඩා. කියන්නේ පිටතේ තියෙන ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය. හරි සරලයි නේද? තුන්වෙනි ප්‍රශ්නෙත් එතකොට මෙන්න මෙහෙම ගෝලයක Q ආරෝපණයක් තියෙන්නේ. Q ආරෝපණයක් ව්‍යාප්ත වෙලා තියෙනවා. පිටත ලක්ෂයක තීව්‍රතාවය යහන්නේ R දුරකින්. එහෙනම් පිටත ලක්ෂයක තීව්‍රතාවයේ අපි අරගත්තේ කේන්ද්‍රයේ තියෙන ලක්ෂ්‍ය ආරෝපණයකින් ඇති කරන තීව්‍රතාවය විදිහටම තමයි. එහෙනම් E එන්න ඕනි 1/4 එප්සලන් නෝට් වතාවක් Q බෙදීම R වර්ගයේ විදිහට. ඒ කියන්නේ උත්තරේ ගන්න වෙන්නේ Q බෙදීම 4/5 එප්සලන් නෝට් R වර්ගය. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගන්න වෙන්නේ පළවෙනි උත්තරේ. එතකොට සන්නායක ගෝලයක් හෝ වේවා පරිවාරක ගෝලයක් හෝ වේවා ගෝලයෙන් පිටත ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ගන්න වෙන්නේ කේන්ද්‍රයේ තියෙන ලක්ෂ්‍ය ආරෝපණයකින් ඇති කරන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය විදිහටම තමයි. ඊට පස්සේ අපි හතරවෙනි MCQ එකට ගියොත් හතරවෙනි ප්‍රශ්නේ අපිට කියනවා පහත දක්වා ඇති ප්‍රකාශ අතුරින් කිනම් ප්‍රකාශය ගවුස් ප්‍රමේය ආධාරයෙන් අපෝහණය කරන්න පුළුවන්ද කියලා අහනවා. කැපිටල් A කියන්නේ ස්ථිතික ආරෝපණ රැගත් සන්නායකයක පෘෂ්ඨයේ විද්‍යුත් ක්ෂේත්‍රය පෘෂ්ඨයේ සෑම ස්ථානයකදීම එයට ලම්බකව පිහිටයි කියලා. හරිද? ඒ කියන්නේ සන්නායකයක විද්‍යුත් ක්ෂේත්‍රය කියන්නේ බල රේඛා හැමතැනම මේ පෘෂ්ඨයට ලම්බකව තියෙනවයි කියලා කියන්නේ. මේ කතාව ඇත්ත. බල රේඛා හැමතිස්සෙම පෘෂ්ඨයට ලම්බකව තියෙන්නේ. මේක හරි. හරිද? ඒතර ඒ ප්‍රකාශය නිවැරදි. නිවැරදි කියන්නේ ඒක ඇත්ත. නමුත් ඒක ඇත්ත වුණාට අපිට එයාව ගවුස් නියමය ඇසුරින් අපෝහණය කරන්න බෑ. මේක ඇත්ත. මේක අපෝහණය කරන්න බෑ හැබැයි ගවුස් නියමය ඇසුරින්. අපෙන් අහන්නේ ගවුස් නියමය ආධාරයෙන් අපෝහණය කරන්න පුළුවන්ද කියලානේ. ඒතර මේක ඇත්ත ප්‍රකාශයක්. නමුත් ගවුස් නියමයෙන් ගවුස් නියමය හැම එකක් කියන්නේ නැහැ. ගවුස් නියමයෙන් අපෝහණය කළ නොහැක. ඒතර මේ කියන කතාව ඇත්ත. හැබැයි ගවුස් නියමයෙන් අපෝහණය කරන්න බෑ. B ප්‍රකාශයට ගියොත් B කියන්නේ ආරෝපිත සන්නායක ගෝලයකට බාහිරව පිහිටි ලක්ෂයක් මත විද්‍යුත් ක්ෂේත්‍රය එම ආරෝපණ ප්‍රමාණයම ගෝලයේ කේන්ද්‍රයේ පිහිටි ස්ථානයකදී තිබූ
විට ඇති කරන විද්‍යුත් ක්ෂේත්‍රයට සමානයිලු. ඒක හරිනේ. අපි මේ මෙතනත් කතා කළේ ඒකනේ. මේ මෙතනත් කතා කරේ එහෙම කතාවක්නේ. ගෝලයේ ඉඳන් පිටත ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කේන්ද්‍රයේ තියෙන ලක්ෂ්‍ය ආරෝපණයෙන් ඇති කරන ක්ෂේත්‍ර තීව්‍රතාවයට සමානයි කියලා. ඕක අපි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව මේ කතාව අපෝහණය කළා ගවුස් නියමයේ පාදක කරගෙන. හරිද? ගිය සතියේ ඕක අරගත්තනේ ප්‍රකාශනය. එතකොට මේ ප්‍රකාශනය අපි ගිය සතියේ අරගන්නවා. එහෙනම් මේක ඇත්ත ඒ වගේම ගවුස් නියමයෙන් අපෝහණය කරන්නත් පුළුවන්. මේ ප්‍රකාශයට ගියොත් ආරෝපිත සන්නායකයක සංවෘත කබොලක් තුළ විද්‍යුත් ක්ෂේත්‍රය ශුන්‍යයිලු. C ප්‍රකාශනෙත් හරි ඒ වගේම ගවුස් නියමයෙන් අපෝහණය කරන්න පුළුවන්. සන්නායකයක් ඇතුලේ බල රේඛා නැහැනේ. සන්නායකයක් ඇතුලේ බල රේඛා නැහැ, ආරෝපණ නැහැ. ඒ ආරෝපණ ඔක්කොම ඉන්නේ බාහිර පෘෂ්ඨයේ. එහෙනම් සන්නායකයක් ඇතුලේ බල රේඛා බිඳුවයි. බල රේඛා නැහැ. එහෙනම් ඒක පාවිච්චි කරලා සන්නායකයක් ඇතුලේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ශුන්‍යයි කියලා කරගන්න පුළුවන්. එහෙනම් ඒක නිවැරදි වගේම ගවුස් නියමයේ පාදක කරගෙන අපි ඕක කතා කරා. එහෙනම් උත්තරේ B සහ C පමණ සත්‍යයි. හතරවෙනි ප්‍රශ්නෙට ගන්න වෙන්නේ හතරවෙනි උත්තරේ. හතරවෙනි ප්‍රශ්නෙට ගන්න වෙන්නේ හතරවෙනි උත්තරේ. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නෙට ගියොත් පස්වෙනි ප්‍රශ්නේ A සිට D දක්වා පෙන්වා ඇති රූප සටහන් අතුරින් සංවෘත පෘෂ්ඨයෙන් පිටතට එහෙම නැත්නම් ඉවත් වන සම්පූර්ණ ශ්‍රාවය ශුන්‍ය වන්නේ. අපෙන් අහන්නේ මේ රූප සටහන් වල සඵල ශ්‍රාවය ශුන්‍ය වෙන අවස්ථාව. අපි දන්නවා සඵල ශ්‍රාවය ශුන්‍ය වෙන්න නම් සඵල ආරෝපණයේ බිඳුව වෙන්න ඕනේ. සඵල ශ්‍රාවය ශුන්‍ය වෙන්න නම් සඵල ආරෝපණයේ බිඳුව වෙන්න ඕනේ. සඵල ශ්‍රාවය ශුන්‍ය වෙන්න නම් සඵල ආරෝපණයේ බිඳුව වෙන්න ඕනේ. එහෙනම් ඔය පෘෂ්ඨවල සඵල ආරෝපණයේ බිඳුව වෙන අවස්ථාව බලන්න. පළවෙනි පෘෂ්ඨය ඇතුලේ අරගත්තොත් පළවෙනියගේ සඵල ආරෝපණයක් ඉතුරු වෙනවා ඍණ Q කියලා. ඍණ Q ආරෝපණයක් ඉතුරු වෙනවා. එහෙනම් එයාගේ සඵල ශ්‍රාව්‍ය බිඳුව වෙන්නේ නැහැ. දෙවෙනි පෘෂ්ඨය ගත්තොත් B ගේ සඵල ආරෝපණයේ විදිහට ධන Qත් ඉන්නවා ඍණ Qත් ඉන්නවා. එහෙනම් එයාගේ සඵල ආරෝපණයේ බිඳුවයි ඒ කියන්නේ සඵල ශ්‍රාව්‍ය ශුන්‍ය කරන්න පුළුවන්. C ගේ අරගත්තොත් පෘෂ්ඨයේ ඇතුලේ කිසිම ආරෝපණයක් නැහැ. පෘෂ්ඨෙන් පිටත ඉන්නේ ආරෝපණය. පෘෂ්ඨය ඇතුලේ ආරෝපණයක් නැහැ. එහෙනම් එයාගේ සඵල ශ්‍රාව්‍ය ශුන්‍ය කරන්න පුළුවන්. D අරගත්තොත් D ගේ පෘෂ්ඨය තුල සඵල ආරෝපණයක් නැහැ. ආරෝපණ දෙකක් ඉන්නවා. ඒ දෙක ඉන්නේ පෘෂ්ඨෙන් පිටත. එහෙනම් පෘෂ්ඨය ඇතුලේ ආරෝපණ නැති නිසා එයාගේ සඵල ශ්‍රාව්‍ය බිඳුව කරන්න පුළුවන්. උත්තරේ ගන්න වෙන්නේ එහෙනම් B C D කියලා. හතරවෙනි උත්තරේ. පස්වෙනි ප්‍රශ්නෙට හතරවෙනි උත්තරේ. ඊට පස්සේ අපි අරගත්තොත් හයවෙනි ප්‍රශ්නේ. හයවෙනි ප්‍රශ්නේ අරගත්තොත් හයේ කියනවා කැපිටල් Q ධන ආරෝපණයක් ඇති සන්නායක ගෝලයක් අනාරෝපිත A සහ B නම් සන්නායක ගෝල දෙකක් සමග රූපේ පෙනෙන අයුරු භූගත කරපු ලෝහ පෙට්ටියක් තුළ තියලා තියෙනවා.
ගෝල අතරත් ගෝල හා පෙට්ටිය අතරත් විද්‍යුත් සම්බන්ධයක් නොමැතිනම් විද්‍යුත් සම්බන්ධයක් නොමැතිනම් ගෝල වටා විද්‍යුත් ක්ෂේත්‍රය නිවැරදිවම පෙන්වන්නේ මොකේද කියලා අහන්නේ. එතකොට මෙතන ලෝහ පෙට්ටියක් ඉන්නවා. ඒ ලෝහ පෙට්ටිය භූගත කරලා තියෙන්නේ. හරිද? මෙන්න මෙතන ඉන්නවා ධන කිව් ආරෝපණයක්. මෙතන A සහ B කියලා ගෝල දෙකක් ඉන්නවා. හැබැයි යාලා ආරම්භයේ ඉඳන්ම උදාසීනයි. ආරම්භයේ ඉඳන්ම උදාසීනයි. එතකොට මේකෙදි මෙහෙමයි වෙන්නේ. මෙන්න මේ ධන කිව් නිසා මේ ගෝල දෙකේ මේ පැත්තට ඍණ ආරෝපණ කීපයක් ලං වෙනවා. ඍණ ආරෝපණ කීපයක් ලං වෙනවා. අර ධන කිව් නිසා මෙයාගේ ඍණ ආරෝපණ කීපයක් ප්‍රේරණය වෙනවා. ඒතර මෙයාගේ ඍණ ආරෝපණ දෙකක් ප්‍රේරණය වෙනවා කියලා හිතමු. දෙකක් නෙමෙයි කීපයක් ලං වෙනවා. හරිද? එතකොට මෙහෙට ඍණ ආරෝපණ එනකොට ඊට සාපේක්ෂව ධන ආරෝපණ ටිකක් අනිත් පැත්තට යන්න ඕනි. මෙතනත් එහෙමම තමයි. ඍණ ආරෝපණ කීපයක් මෙහෙට ලං වෙනවා අර ධන ආරෝපණය නිසා. එතකොට ඍණ ආරෝපණ ටිකක් මෙහෙට එනකොට ඊට සාපේක්ෂව ධන ආරෝපණ ටිකක් අනිත් පැත්තට යන්න ඕනි. දැන් මේකේ බල රේඛා ඇති වෙද්දි මෙහෙමයි. බල රේඛා ඇති වෙද්දි මෙහෙමයි. මේකෙන් පිටවන බල රේඛා එතකොට මේ ඍණ ආරෝපණ වල නතර වෙනවා. මේකෙන් පිටවන බල රේඛා මෙහෙම ඍණ ආරෝපණ වල නතර වෙනවා. එතකොට ඒ බල රේඛා ගත්තහම අර පෘෂ්ඨ වලට ලම්බකව ක්‍රියාත්මක වෙන්න ඕනි. ඒ බල රේඛා අරගත්තාම පෘෂ්ඨ වලට ලම්බකව ක්‍රියාත්මක වෙන්න ඕනි. හරිද? ඊළඟට මේ ධන ආරෝපණ වලින් බල රේඛා මෙහෙම එළියට ගිහිල්ලා අර බාහිර පෘෂ්ඨයේ වැදිලා නතර වෙනවා. හරිද? මේකෙන් තමයි මේ පැත්තට බල රේඛා කීපයකුත් යන්න පුළුවන්. හරි. එතකොට මෙතන බාහිර ගෝලය, බාහිර කවය, එහෙම නැත්නම් පෙට්ටිය භූගත කරලා තියෙන නිසා එතනින් එහාට ආරෝපණ යන්නේ නැහැ. එතනින් එහාට ආරෝපණ යන්නේ නැහැ. බල රේඛා ඔතනින් නතර වෙනවා. එතකොට ඔය වගේ රූපයක් ගන්න වෙන්නේ උත්තරේ ගන්න වෙන්නේ එතකොට හතරවෙනි උත්තරේ වගේ. මේකේ පළවෙනි උත්තරේ වෙන්න බැරි හේතුව පළවෙනියගේ බලන්න මෙතන AB ගෝල දෙක ගත්තාම AB ගෝල වලට වදින බල රේඛා පිටවන බල රේඛා ගානට සමාන වෙන්න ඕනි ආරම්භයේදී AB උදාසීන නිසා. එතකොට පළවෙනි උත්තරේ AB ගෝල වලට ඇතුල් වෙන බල රේඛා පිටවන බල රේඛා ප්‍රමාණයට සමාන වෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනි උත්තරේ ගන්න බෑ. සාධාරණව ගන්න වෙන්නේ හතරවෙනි උත්තරේ. හතරවෙනි උත්තරේ. ඊට පස්සේ හත්වෙනි ගාන ගත්තොත් සංවෘත පෘෂ්ඨයකට ඇතුල් වන විද්‍යුත් ක්ෂේත්‍ර බල රේඛා සංඛ්‍යාව එහෙම නැත්නම් විද්‍යුත් ශ්‍රාවය එයින් පිටවන විද්‍යුත් ශ්‍රාවයට වඩා වැඩි නම් හත්වෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? සංවෘත පෘෂ්ඨයක් තියෙනවා. එයාගේ ඇතුල් වෙන ශ්‍රාවය මම ඒක ඍණ phi 1 කියලා හිතන්නම්. මෙයාගේ පිටවන ශ්‍රාවය phi 2. මෙතන කියන්නේ ඇතුල් වෙන ශ්‍රාවය phi in මේක phi out කියලා ගමු. ඇතුල් වෙන ශ්‍රාවය පිටවන ශ්‍රාවයට වඩා වැඩි නම් ඒ කියන්නේ phi in විශාලයි phi out වලට වඩා. එහෙනම් මෙයාගේ සඵල ශ්‍රාවය පිටතරනේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතන සඵල ශ්‍රාවය පිටතට.
පිටතට නෙමෙයි ඇතුළට තියෙන්න ඕනේ. සපල ශ්‍රාවයේ ඇතුළට. එහෙනම් ඒකේ තේරුම මේ ගවුස් පෘෂ්ඨයේ සපල ආරෝපණය සපල ශ්‍රාවය ඇතුළට කියන්නේ සපල ආරෝපණේ ඍණ ආරෝපණයක් වෙන්න ඕනේ. සපල ආරෝපණේ ඍණ ආරෝපණයක් වෙන්න ඕනේ. ඒතර උත්තරේ ගන්න වෙන්නේ මොකද්ද? සංවෘත පෘෂ්ඨය තුල සපල ආරෝපණේ ඍණ වෙන්න නම් ධනාරෝපණ සංඛ්‍යාවට වඩා ඍණාරෝපණ සංඛ්‍යාවක් තියෙන්න පුළුවන් කියන උත්තරේ. උත්තරේ ගන්න වෙන්නේ 7 වෙනි ගානට 3 වෙනි උත්තරේ. 4 ගන්න වෙන්නේ 3 වෙනි උත්තරේ. 4 ගන්න වෙන්නේ එතකොට 3 වෙනි උත්තරේ. ඊට පස්සේ 8 වෙනි ගානට ගියොත් ආරෝපණ ව්‍යාප්තියක ඇති ධන කිව් හා ඍණ කිව් ආරෝපණ පිළිවෙලින් ධන හා ඍණ සංකේත වලින් පෙන්නලා තියෙනවලු. S1 සිට S5 දක්වා ගෝලීය සංවෘත පෘෂ්ඨ 5 ශිෂ්‍යයෙක් විසින් මෙම ආරෝපණ ඇතුළත් කරලා ඇඳලා තියෙනවලු. පෘෂ්ඨයෙන් පිටතට ඇති මුළු විද්‍යුත් ශ්‍රාවය උපරිම වන්නේ. අපෙන් අහන්නේ පිටතට සපල ශ්‍රාවය උපරිම. පිටතට සපල ශ්‍රාවය උපරිම වෙන්න ඕනි. එහෙනම් පිටතට සපල ශ්‍රාවය උපරිම වෙන්න නම් මෙයාගේ තියෙන සපල ආරෝපණය උපරිම ධන අගයක් වෙන්න ඕනි. සපල ආරෝපණය උපරිම ධන වෙන්න ඕනි. පෘෂ්ඨ පහක් තියෙනවා S1 S2 S3 S5 S4 S5 කියලා. එතකොට පළවෙනි S1 පෘෂ්ඨය ඇතුලේ ධන ආරෝපණ දෙකක් තියෙනවා ඍණ ආරෝපණයක් තියෙනවා. එහෙනම් එයාගේ සපල ආරෝපණය වෙන්නේ ධන 2යි ඍණ 1යි කියන්නේ ධන Q ආරෝපණය. S2 ගේ බැලුවොත් ධන ආරෝපණ දෙකක් විතරයි තියෙන්නේ. එහෙනම් ධන 2යි Q සපල ආරෝපණය. S3 අරගත්තොත් ධන ආරෝපණ 3ක් විතරයි තියෙන්නේ. එහෙනම් ධන 3යි Q. S4 ගත්තොත් ධන ආරෝපණ 3කුයි ඍණ ආරෝපණ 2කුයි තියෙනවා. එතකොට අන්තිමට ඉතුරු වෙන්නේ ධන Q ආරෝපණයක් විතරයි. S5 ගත්තොත් ධන ආරෝපණ 3යි ඍණ ආරෝපණ 4යි ඍණ Q ආරෝපණයක් ඉතුරු වෙනවා. එතකොට උපරිම ධන ආරෝපණයක් තියෙන්නේ 3 වෙනි පෘෂ්ඨයේ. උපරිම ධන ආරෝපණයක් තියෙන්නේ 3 වෙනි පෘෂ්ඨයේ. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ 8ට 3 කියලා. 8 වෙනි ප්‍රශ්නෙට ගන්න වෙන්නේ 3 වෙනි උත්තරේ. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නෙට ගියොත් ප්‍රතිවිරුද්ධ ලෙස ආරෝපණය කර ඇති සමාන්තර තහඩු දෙකක් අතර ලෝහ ගෝලයක් තියලා තියෙනවලු. තහඩු අතර විද්‍යුත් ක්ෂේත්‍රය වඩාත්ම හොඳින් නිරූපණය කරන්නේ පහත කුමන රූප සටහනේද කියලා අහනවා. හරිද? එතකොට මේකේ වම් පැත්තේ තහඩුව ධන ආරෝපිත තහඩුවක් වෙන්න ඇති, දකුණු පැත්තේ තහඩුව ඍණ ආරෝපිත තහඩුවක් වෙන්න ඇති. මැද්දේ තියෙනවා සන්නායක ගෝලයක්. හරිද? අපි මේකේ ධන ආරෝපණ කීපයක් කොහොම තියෙනවා කියලා හිතමු. එතකොට ඊට සමානව මේ පැත්තේ ඍණ ආරෝපණ තියෙනවා. හරිද? එතකොට මෙතන මෙහෙම වැඩක් වෙනවා. මෙන්න මේ වම් පැත්තේ තියෙන ධන ආරෝපණ නිසා මේ ගෝලයේ වම් පැත්තට ඍණ ආරෝපණ කීපයක් ආකර්ෂණය වෙනවා. දකුණු තහඩුවේ තියෙන ධන ඍණ ආරෝපණ නිසා ගෝලයේ අරකට සමාන ධන ආරෝපණ කීපයක් දකුණු පැත්තට ආකර්ෂණය වෙනවා. එතකොට අර කලින් අපි කතා කරපු 6 වෙනි ගානේ තිබ්බා වගේ මේ තහඩු වලින් පිටවෙන බල රේඛා කීපයක්
සංනායක ගෝලයේ වදිනවා. එතකොට ඒකට සමාන බල රේඛා කීපයක් මේ ගෝලෙන් නැවත වම අයින් වෙනවා. මෙහෙන් යන බල රේඛා මේ පැත්තට යනවා. හැබැයි ගෝලෙට ඉතාම කිට්ටුවෙන් යන බල රේඛා කීපයක් ගෝලෙ පැත්තට පොඩ්ඩක් වක්‍ර වෙන්න පුළුවන්. මොකද එතන අර ප්‍රේරණයේ බලපෑම නිසා. ප්‍රේරණයේ බලපෑම නිසා. එතකොට මෙන්න මේ වගේ උත්තරයක් වෙන්න ඕනේ. එතකොට මෙතන අර මැද තියෙන සන්නායක ගෝලයේ වදින බල රේඛා ප්‍රමාණය පිටවන බල රේඛා ප්‍රමාණයට සමාන වෙන්න ඕනි. ඒ වගේම සන්නායක ඇතුලේ බල රේඛා නැහැ. ඒ වගේම ඒ බල රේඛා පෘෂ්ඨයට ලම්බකව වදින්නත් ඕනි. වදිනේම පිටවෙනේමට සමාන වෙන්න ඕනි. සන්නායක ඇතුලෙන් බල රේඛා නැහැ. පෘෂ්ඨවලට ලම්බක වෙන්න ඕනි. එහෙම ගත්තාම 9 වෙනි ප්‍රශ්නෙට ගන්න වෙන උත්තරේ 4 වෙනි උත්තරේ. 9ට ගන්න වෙන්නේ එතකොට 4 වෙනි උත්තරේ වගේ උත්තරයක්. ඔහොම ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නෙට ගියොත් 10 වෙනි ප්‍රශ්නෙට ගියොත් 10 කියනවා A B සහ C නම් ප්‍රදේශ තුල හා ඒවා අවට විද්‍යුත් බල රේඛාවල පත රූපයේ දක්වලා තියෙනවලු. එම ප්‍රදේශවල ස්වභාවය ගැන පහත සංයෝජනයන්ගෙන් කුමක් හරිද කියලා අහනවා. හරිද? ඔය පළවෙනි අවකාශය අරගත්තාම ඒ අවකාශය තුලින් පළවෙනි රූප සටහනේ ඒ වල තියෙන අවකාශය තුලින් බල රේඛා ගිහිල්ලා තියෙනවා ආපු විදිහටම. කිසිම වෙනසක් නැතුව බල රේඛා ආපු විදිහටම ගිහිල්ලා තියෙනවා. එහෙනම් ආපු විදිහටම බල රේඛා ගිහිල්ලා තියෙනවා නම් මේ ඇතුලේ තියෙන්න ඕනි රික්ත ප්‍රදේශයක්. ඇතුලේ තියෙන්න ඕනේ රික්ත ප්‍රදේශයක්. ආපු විදිහටම බල රේඛා පිට වෙලා තියෙනවා. ඒ කියන්නේ රික්ත අවකාශයක් තියෙන්න ඕනි. හරිද? එතකොට අපිට අරගන්න වෙන්නේ සුද්ධ ආරෝපණයක් නොමැති හිස් අවකාශයක් කියලා. ඒට අදාළව. එහෙනම් ඒ කියන්නේ හිස් අවකාශයක්. පාර විද්‍යුත් අවකාශයක් තිබුණා නම් බල රේඛා ප්‍රමාණය වෙනස් වෙනවා. බල රේඛා ප්‍රමාණය අඩු වෙන්න බලනවා. ඒතර මෙතන බල රේඛා ආපු විදිහටම ගිහිල්ලා තියෙනවා කියලා කියන්නේ කිසිම වෙනසක් නැහැ. මේක රික්ත අවකාශයක්. හිස් අවකාශයක්. හිස් අවකාශයක්. හරිද? අනාරෝපිත හිස් අවකාශයක්. B ගත්තොත් B ගේ ආපු බල රේඛා ප්‍රමාණයට වඩා අවකාශය තුලින් ගිය බල රේඛා ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ආපු බල රේඛා ප්‍රමාණයට වඩා මෙතනින් ඇවිල්ලා තියෙනවා බල රේඛා 4ක්. හරිද? බල රේඛා 4ක්. පිට වෙලක් තියෙනවා බල රේඛා 4ක්. එහෙනම් බල රේඛා ආපු ප්‍රමාණය පිට වෙච්ච ප්‍රමාණය සමාන නිසා මෙයා අනාරෝපිතයි කියන තර්කය අපිට දැනටම අරගන්න පුළුවන්. අනාරෝපිතයි. අනාරෝපිතයි. මොකද ආපු බල රේඛා ප්‍රමාණය පිට වෙච්ච බල රේඛා ප්‍රමාණයට සමානයි. හැබැයි අභ්‍යන්තරයෙන් ගිහිල්ලා තියෙන්නේ අඩු බල රේඛා ප්‍රමාණයක්. එහෙනම් මේක හිස් අවකාශයක් නෙමෙයි අඩු බල රේඛා ප්‍රමාණයක් යනවා කියන්නේ මේක පාර විද්‍යුත් පූර්වක්. පාර විද්‍යුත් අවකාශයක් වෙන්න ඕනේ. අනාරෝපිත ඒ වගේම පාර විද්‍යුත් අවකාශයක් වෙන්න ඕනේ. හරිද? C අවකාශය ගත්තොත් C අවකාශයෙන් බල රේඛා ආපු ප්‍රමාණයම ගිහිල්ලා තියෙනවා. ආපු බල රේඛා ප්‍රමාණයම එයාගෙන් එළියට ගිහිල්ලා තියෙනවා. එහෙනම් ආපු ප්‍රමාණයම ගිහිල්ලා කියන්නේ ඒක අනාරෝපිතයි. හැබැයි අභ්‍යන්තරයේ කිසිම ශ්‍රාවයක් නැහැ මේ. අභ්‍යන්තරයේ බල රේඛා නැහැ ශ්‍රාව බිඳුවයි. එහෙනම් අනාරෝපිතයි වගේම අභ්‍යන්තරයේ ශ්‍රාව බිඳුව වෙන්නේ සන්නායකවල. සන්නායකවල. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ A කියන්නේ හිස් අවකාශයක්. B කියන්නේ අනාරෝපිත පාර විද්‍යුත් ද්‍රව්‍යයක්. C කියන්නේ අනාරෝපිත සන්නායකයක්. උත්තරේ ගන්න වෙන්නේ 4 වෙනි උත්තරේ වගේ. 4 වෙනි උත්තරේ වගේ. උත්තරේ ගන්න වෙන්නේ 4 වෙනි උත්තරේ වගේ. ඊට පස්සේ 11 වෙනි ගාන බලන්න. ධන ආරෝපිත ධන ආරෝපිත ලෝහ ගෝලයක් සහ අනාරෝපිත B ලෝහ ගෝලයක් එකිනෙකට ආසන්නයේ තියලා තියෙනවලු. අපෙන් අහනවා ඒවට විද්‍යුත් ක්ෂේත්‍රය. හරි.
එතකොට B අනාරෝපිත වුණාට ඒ ආරෝපිත ගෝලයක් නිසා ඒ මගින් B ගේ ප්‍රේරණයක් සිද්ධ වෙනවා. හරිද? ඒ ධනාරෝපිත ගෝලයක්. ඒ ධනාරෝපිත ගෝලයක්. B අනාරෝපිතයි. හැබැයි A ගෙන් B ගේ ප්‍රේරණයක් සිද්ධ වෙනවා. එතකොට A ගේ ධනාරෝපණය නිසා B ගේ මේ කිට්ටුව ඍණාරෝපණ කීපයක් ප්‍රේරණය වෙනවා. ඒකට සමාන ධනාරෝපණ ප්‍රමාණයක් අර B ගෝලයේ අනිත් පැත්තට යන්නත් ඕනි. එතකොට මෙතන A ගෙන් පිටවන බල රේඛා කීපයක් අර B ගේ ප්‍රේරණය වෙච්ච ඍණ ආරෝපණ වල නතර වෙනවා. B ගේ ප්‍රේරණය වෙච්ච ධන ආරෝපණ නිසා මේ විදිහට බල රේඛා අයින් වෙනවා. එතකොට මතක තියාගන්න B අනාරෝපිත ගෝලයක් නිසා B ට ඇතුල් වෙච්ච බල රේඛා ප්‍රමාණය පිට වෙච්ච බල රේඛා ප්‍රමාණයට සමාන වෙන්න ඕනේ. ඊට අමතරව A ගෙන් තවත් බල රේඛා මේ විදිහට පිට වෙන්න පුළුවන්. අර දකුණු පැත්තේ ඉන්නේ B එයාගේ පොඩි හර ඍණාරෝපණයක් මෙහි ප්‍රේරණය වෙලා තියෙන නිසා අර කෙලින්ම යන්න ගිය බල රේඛා චුට්ටක් B පැත්තට වක්‍ර වෙන්න ඕනි. ඒතර උත්තරේ ගන්න වෙන්නේ එතකොට සාධාරණම උත්තරේ ගන්න වෙන්නේ මොකද්ද? දෙවෙනි උත්තරේ වගේනේ. දෙවෙනි උත්තරේ වගේ. හැබැයි මතක තියාගන්න මෙන්න මෙයාගේ පොඩි වක්‍ර ස්වභාවයක් තියෙනවා මෙහි ප්‍රේරණය වෙන ඍණ ආරෝපණ වල නිසා. ඒක මේ අඳින තරම් ලොකු වක්‍ර ස්වභාවයක් නෙමෙයි. ඒක පොඩි ඊටාම කුඩා වක්‍ර ස්වභාවයක් වක්‍ර වීමක් තියෙන්න පුළුවන්. 12 වෙනි ප්‍රශ්නෙට ගියොත් 12 වෙනි ප්‍රශ්නේ S1 හා S2 කියලා විශාලත්ව ඍණ Q ධන Q ධන 2 Q ධන 3 Q වූ ලක්ෂාකාර ආරෝපණ ව්‍යාප්තියක් තුල අඳින ලද අරය 2R සහ R වූ මනක් කල්පිත ගෝලීය පෘෂ්ඨ දෙකක් තියෙනවලු. අපෙන් අහනවා S1 හරහා සඵලතාවය සහ S2 හරහා සඵලතාවය කියන අනුපාතය. S1 හරහා සඵලතාවය සහ S2 හරහා සඵලතාවය කියන අනුපාතය. හරිද? මේ බලන්නකෝ. S1 පෘෂ්ඨයේ ඇතුලේ තියෙන සඵල ආරෝපණය කීයද? 2q ආරෝපණයක් තියෙනවා, ධන q ආරෝපණයක් තියෙනවා, ඍණ q ආරෝපණයක් තියෙනවා. ධන 2q, ධන q සහ ඍණ q ආරෝපණයක් තියෙනවා. එතකොට සඵල ආරෝපණය වෙන්නේ ධන 2q ආරෝපණය. S2 පෘෂ්ඨයේ ඇතුලේ තියෙන සඵල ආරෝපණය ධන 3q ඉන්නවා, ඍණ q ඉන්නවා, තවත් ඍණ q ආරෝපණයක් ඉන්නවා. ධන 3q ඍණ q ඍණ q ආරෝපණ ඔහොම තියෙනවා. ඒතකොට එයාගේ තියෙන සඵල ආරෝපණය වෙන්නේ ධන q ආරෝපණයක්. එහෙනම් අපි දන්නවා phi1 සමානුපාතයි එයාගේ ආරෝපණය වෙච්ච 2q ට phi2 සමානුපාතයි එයාගේ ආරෝපණය වෙච්ච q ට. එහෙනම් ඔය දෙන්න අතර අනුපාතය phi1 බෙදීම phi2 අනුපාතය 2 බෙදීම 1යි. ඒ කියන්නේ 2යි. උත්තරේ ගන්න වෙන්නේ 12 වෙනි ප්‍රශ්නෙට දෙවෙනි උත්තරේ කියලා. 12 වෙනි ප්‍රශ්නෙට ගන්න වෙන්නේ දෙවෙනි උත්තරේ කියලා. ඊට පස්සේ 13 වෙනි ප්‍රශ්නෙට ගියොත් 13 කියනවා රූපේ දැක්වෙන ඝනකමක් සහිත අපරිමිත දිගකින් යුත් සන්නායක තහඩුව සිග්මා ඒකාකාර පෘෂ්ඨික ආරෝපණ ඝනත්වයක් දරනවලු. සිග්මා ඒකාකාර පෘෂ්ඨික ආරෝපණ ඝනත්වයක් දරනවලු. එතකොට මේක සන්නායක තහඩුවන් නිසා මුළු ආරෝපණ ඔක්කොම ඉන්නේ බාහිර පෘෂ්ඨයේ. හරිද? එතකොට ඒ ආරෝපණ ඝනත්වය සිග්මා කියලා කියනවා. හරිද? අපෙන් අහන්නේ ABC ලක්ෂවල විද්‍යුත් ශේෂ තීව්‍රතාවය. දැන් මේකේ අපි දන්නවා සන්නායකයකින් ඇති කරන විද්‍යුත් ශේෂ තීව්‍රතාවය සන්නායක තහඩුවකින් ඇති කරන විද්‍යුත් ශේෂ තීව්‍රතාවය ඒකාකාර විද්‍යුත් ශේෂයක්. එයාගේ වටිනාකම අරගන්න පුළුවන් සිග්මා බෙදීම එප්සයිලන් විදිහට. එහෙනම් මෙන්න මේ පැත්තේ තියෙන විද්‍යුත් ශේෂ තීව්‍රතාවය වම් පැත්තට සිග්මා බෙදීම එප්සයිලන්. පරිවාරකයක් වුණා නම් සිග්මා බෙදීම 2යි එප්සයිලන්. මේකෙන් අර්ධයක් වෙන්නේ. මෙයාගේ මේ පැත්තට දකුණු පැත්තේ තියෙන තීව්‍රතාවය සිග්මා බෙදීම එප්සයිලන්. මැද්දේ තියෙන තීව්‍රතාවය 0යි. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ
සිග්මා බෙදීම එප්සයිලන් බිඳුව සිග්මා බෙදීම එප්සයිලන් කියලා. උත්තරේ ගන්න වෙන්නේ 13ට දෙවෙනි උත්තරේ. 13ට දෙවෙනි උත්තරේ. එතකොට ඊළඟට 14 වෙනි ප්‍රශ්නේ ගත්තොත් 14 තියෙන්නේ පරිවාරක ධන ආරෝපිත පරිවාරක ගෝල දෙකක් අවට විද්‍යුත් ශේෂ තීව්‍රතාවය විචලනය වෙන හැටි. දැන් පරිවාරක ගෝල ගත්තාම අභ්‍යන්තරයේ විද්‍යුත් ශේෂ තීව්‍රතාවය අපි එදා කතා කරනවා අභ්‍යන්තරයේදී විද්‍යුත් ශේෂ තීව්‍රතාවය විචලනය වෙන්නේ රේඛීයව කියලා. හරිද? අභ්‍යන්තරයේදී විද්‍යුත් ශේෂ තීව්‍රතාවය විචලනය තියෙන්නේ රේඛීයව කියලා. සන්නායකයක් නම් අභ්‍යන්තරයේ විද්‍යුත් ශේෂ තීව්‍රතාවය බිඳුව වෙනවා. පරිවාරකයක් නම් රේඛීය විචලනයක් තියෙන්න ඕනේ. රේඛීය විචලනයක් තියෙන්න ඕනේ. හරිද? එතකොට මෙතන ධනාරෝපණයක් නිසා එයාගෙන් තියෙන්නේ දකුණට විද්‍යුත් ශේෂ තීව්‍රතාවය. මේ දකුණු පැත්තේ තියෙන ධනාරෝපණයෙන් ඉවතට ඒ කියන්නේ වම් පැත්තට තීව්‍රතාවය තියෙන්න ඕනේ. එහෙනම් මෙතන තීව්‍රතාව දෙදිශාවට යන්න ඕනේ. වම් පැත්තේ එක්කෙනාගෙන් ධන පැත්තට විචලනය වුණොත් දකුණු පැත්තේ එක්කෙනාගෙන් ඍණ පැත්තට විචලනය වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ හැඩයක් අරගන්නේ. අර බාහිර විචලනය වක්‍ර වෙන්න ඕනේ ප්‍රතිලෝම වෙන්න පරතරයේ වර්ගයට ප්‍රතිලෝම නිසා. එතකොට මේ වගේ හැඩයක් යන්නේ. විද්‍යුත් ශේෂ තීව්‍රතා දෙන්නගේ තියෙන්නේ දෙදිශාවට. උත්තරේ ගන්න වෙන්නේ දෙවෙනි උත්තරේ වගේ. උත්තරේ ගන්න වෙන්නේ දෙක.